සුබ දවසක් ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අපි ඔන්න අපේ PLC ප්‍රෝග්‍රෑමින් පාඨමාලාවේ අලුත්ම පාඨමාලාව තමයි මේ ආරම්භ කරන්නේ. 62 වෙනි කණ්ඩායම. එහෙම නැත්නම් අපි මේකට කිව්වොත් එimhe ඔන්ලයින් පාඨමාලාව කියලා. ඒ මේ නිවැරදි. ඉතින් ඔන්ලයින් පාඨමාලාවත් එක්ක එකතු වෙන ඔය සියලු දෙනාටම අපි පාඨමාලාව කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියන එක සම්බන්ධව ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි අද දවසේ අපි කරන්නේ. ඉතින් කෝස් එක ගැන දන්න කට්ටිය ඉන්න පුළුවන්. කෝස් එක ගැන නොදන්න කට්ටියත් මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම PLC සම්බන්ධව අවබෝධයක් තියෙන කට්ටියත් ඉන්න පුළුවන්. PLC සම්බන්ධව මුකුත්ම දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මුකුත්ම දන්නේ නැති සහ කෝස් එක ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් විදියට හැම දෙයක්ම මුලින් ඉඳලා පැහැදිලි කරනවා. අපි කෝස් එක කොහොමද ඉස්සරහට වැඩ කටයුතු කරන්නේ කියන එක සම්බන්ධව. ඉතින් කෝස් එකේ අපි තියෙන ಜಾති මොනවද කිව්වොත් එහෙම මෙන්න මේ විදියට අධීර 3කට තමයි මේ අපි පාඨමාලාව කරන්න සූදානම් වෙන්නේ. එතකොට PLC ප්‍රෝග්‍රෑමින් කෝස් එකක් අපි ඇත්තටම ඔන්ලයින් උගන්වන්න පුළුවන්ද කියන එක මේ පළවෙනි වතාවට තමයි බලන්නේ. එතකොට ඔන්ලයින් උගන්වන මේ ක්‍රියාවලිය තුළ මේක සාර්ථකත්වය තීරණය වෙන්නේ උගන්වන කෙනා සහ ඉගෙන ගන්න ඔබ මත. එතකොට දැන් මේක වෙනස් විදියකට තමයි ඇත්තටම මේ වීඩියෝ සීරීස් එකක් විදියට කරලා ප්‍රශ්න අහන්න වෙනම කාලයක් ආයේ Zoom ඔස්සේ ලබා දීලා තමයි අපි මේක ඉස්සරහට වැඩ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම කැමතියි ඔයාලට කියලා දෙන්න මේ level 1 කියන කොටස හැදෙන්නේ මොන වගේ ටිකකින්ද කියන එක. දැන් කවුරු හරි මෙතන PLC course එක ඉගෙන ගන්න ඇවිල්ලා මෙන්න මේ කොටස ඉවරුනහම අපිට මොකද්ද වෙන්නේ? අපිට ඉගෙනගෙන මේකෙන් වැඩක් කරන්න පුළුවන්ද කියලා තව කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් එක තුලින් ඔයාලට දෙන්නේ. පළවෙනි කොටස ඔන්ලයින් පාඨමාලාවේ අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය සුපුරුදු පන්තියේදී මෝටර් කන්ට්‍රෝලින් පාර්ට් එකකින් තමයි කෝස් එක ආරම්භ කරන්නේ. හැබැයි අපිට මේක මෝටර් කන්ට්‍රෝලින් වලින් පටන් ගන්න බෑ. මොකද ඒකේ ප්‍රැක්ටිකල් ගොඩක් තියෙනවා. කන්ටැක්ටර්ස් වලින් අපි එක ලොජික් හදලා ස්ටඩෙල්ට අවස්ථාව ඒවා. එහෙම නැත්නම් ටයිමර් ආශ්‍රිත සර්කිට් ඒවා. එතකොට ෆෝවර්ඩ් රිවර්ස් ඔය වගේ බේසික් දේවල් වලින් තමයි අපි ඇත්තට මේකේ වැඩ පටන් ගන්න. නමුත් ඒ කොටස මේක කරන්න බෑ. ඒ හින්දා මේ ඔන්ලයින් පාඨමාලාව කෙලින්ම ආරම්භ වෙන්නේ PLC වලින්ම තමයි. එතකොට PLC එකකින් පටන් ගන්නකොට කොහොමද අපි PLC එකක් ඇතුලේ වැඩ කරන්නේ? ඒකේ කොහොමද software එක වැඩ කරන්නේ? ඒකේ software එක කරා කොහොමද PLC එක සම්බන්ධ කරගන්නේ? මෙන්න මේ දේවල් කියන සරල කොටස් ටිකක් තමයි ඔන්ලයින් පාඨමාලාව ඔස්සේ ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි පළවෙනිම මාසේ මෙන්න මේ පළවෙනි මාසෙට අදාළව තමයි මෙන්න මේ කොටස් ටික උගන්වන්නේ. දෙවෙනි මාසේ තමයි මෙන්න මේ ප්‍රැක්ටිකල් එකක් මේ කොටස් ටික යන්නේ. එතකොට පළවෙනි මාසේ උගන්වන මේ කොටස් ටික වල ඔන්ලයින් ඉගෙනගෙන නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ දෙවෙනි අවස්ථාවේදී ඔයාලට අපේ පන්තියට සම්බන්ධ වෙන කාලයක් ආපුවම තමයි ඒකට සම්බන්ධ වෙලා දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස ඉගෙන ගන්න වෙන්නේ. මොකද දැන් අපි උදාහරණයක් විදිහට සරලව කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් PLC ඉගෙනගෙන ඒ PLC එකක් කරහා වැඩක් කරන්න බැයි නම් ප්‍රැක්ටිකලි වැඩක් කරන්න බැයි නම් ඔහුට කිසියම් ප්‍රශ්නයකට උත්තරයක් නැවත හොයන්න බැයි නම් ඒ PLC කෝස් එක ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒ හින්දා ඒ හැම එකක්ම ඔයාලා පන්තියට ඇවිල්ලා ඔයාලගේ ඒ තමන්ගේ තියෙන දක්ෂතාවයෙන් මත හැම එකක්ම වයර් කරලා හැම එකක්ම ප්‍රෝග්‍රෑම් කරලා ඒවා ටෙස්ට් කරලා ඒ වගේ වෙන එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලා ඉස්සරහට යන්න ඕන. එතකොට හැම කෙනා ගැනම වෙනම විශේෂිත අවධානයක් යොමු කරලා මේ පන්ති ඇතුළේදී ඉගෙනීම් කටයුතු කරනවා. දැන් මේ වෙද්දී පාඨමාලාව ගැන කතා කරොත් එහෙම දහසකට වැඩි සංඛ්‍යාවක් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ ඉගෙනගත්ත පිරිස හැම කෙනාම මේ විදියට ප්‍රැක්ටිකලි ඉගෙන ගත්ත හින්දා තමයි ඒකෙන් සාර්ථකත්වයට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව අපි මේ විදියට ලෙක්චර් එකක් විතරක් කරා නම් ඒක හරියට ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා ඇප්ලයි කරන්න බැරි වෙනවා. දැන් අපි කෝස් එකේ පළවෙනි අවස්ථාවේදී කතා කරන දේවල් ටික නැවතත් මම කියනවා. ඔයාලට PLC එක ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය ගැන ඉගෙන ගන්න පුළුවන්.
එතකොට PLC එකේ software එක කොහොමද වැඩ කරන්නේ, software එකේ කොහොමද අපි type කරන්නේ, මොනවද තියෙන language, ඒවත් එක්කම වැඩ කරන විදි මොනවද, කෙටි ක්‍රම මොනවද කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම program තුල තියෙන සරලම අවස්ථාවේදී ආදී timers, counters, date registry වගේ දේවල් එකතු කරගෙන කොහොමද අපි program එකක් ගොඩනගා ගන්න ආකාරය. යන මේ කොරෝනා අවස්ථාවේ මේ කොරෝනා තියෙන කාලය තුලදී ගෙදරට වෙලා ඔයාලට හොඳට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකක් කොහොමද අපි ඉන්ඩස්ට්‍රි එකට ඇප්ලයි කරන්නේ, ඒ වගේ බේසික් මැෂින් ටික, ප්‍රෝග්‍රෑම් ටික මම හදන විදිය ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට ගෙදර ඉඳන් මේ දේවල් කරගෙන ඇවිල්ලා අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකට එනකොට ඔයාලට තියරි වල කිසියම් දැනුමක් ඇතුව තමයි ප්‍රැක්ටිකල් ක්ලාස් එකට එන්නේ. එතකොට අපිට මාස 4 කෝස් එකේ පළවෙනි මාසයේ කියන කොටස අයින් කරලා දෙවෙනි මාසෙදී ඔයාලට සම්පූර්ණයෙන්ම ලැබ් එක ඇතුලේ මේ කියලා දුන්න කොටස් ටික ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. එතකොට හරිම ලේසියි අපිට. අපි දන්නවා PLC එක තියෙන ප්‍රෝග්‍රෑම් කරන විදි, එතකොට වයලින් කරන විදි, ඒ වගේ data වැඩ කරන විදි, මේ දේවල් ටික දන්නවා. එතකොට ඔයාලට ඇහිම් බලලා අතින් අල්ලලා මේ දේවල් ටික හොඳට ඉගෙන ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් ප්‍රැක්ටිකල් කරලා අපිට මේ දෙවෙනි අවස්ථාව කොටසත් සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලා මේ අවස්ථාව ඉවර වෙනවත් එක්කම හයිඩ්‍රොලික් සම්බන්ධ වූ මැෂින්, නියුමැටික් සම්බන්ධ වූ තියෙන මැෂින්, ඔය කන්වේයර් සිස්ටම් එකක අපි ගත්තොත් එහෙම විවිධ කන්වේයර්ස් තියෙනවා, නතර වෙනවා, ස්පීඩ් වේරියේෂන් තියෙනවා, ඒ වගේ තියෙන මැෂින්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඒවට VFD දාලා ඒ VFD වලට කොහොමද අපි එළියෙන් PLC සිග්නල් දීලා මේ ස්පීඩ් වෙනස් කිරීම, ඒ ආශ්‍රිත දේවල් ඔක්කොම ටික ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. එතකොට මේ දාලා තියෙන මික්සින් මැෂින්, ලෙන්ත් කටින් මැෂින්, මම මේ බේසික් දේවල් ටිකක් දාලා තියෙනවා. ඊට අමතරව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න. එතකොට දැන් ඒ ප්‍රැක්ටිකල් සෙට් එක ඉවරුනහම දැන් මේ ප්‍රැක්ටිකල් ටිකත් එක්කන් ඔයාලට යන්න වෙනවා ස්මාර්ට් අවස්ථාව. අන්න ස්මාර්ට් අවස්ථාව තමයි අපේ මේ ඇඩ්වාන්ස් කොටසින් තියෙන level 3 කියන කොටසේ. දැන් මොකක්ද මේ level 3 කියලා කියන්නේ? මේකෙදි ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා HMI, Human Machine Interface. සරලව කිව්වොත් මෙන්න මේ කොටස් A to Z වලට උගන්වනවා. එතකොට මේ කොටස තුළදී තමයි ඔයාලා මෙච්චර දවසක් ඉගෙන ගත්ත අර data registry, timers පාවිච්චි කරලා පුංචි කොටස් ටික ස්මාර්ට් කරලා මේකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුරුදු වෙන්නේ. ඒක අපිට සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ level 3 එකේදී ඇනලොග් පැත්තේ දේවල් කොහොමද අපි ඇනලොග් සිග්නල් එකක් ගන්න, මොකද්ද මේ ඇනලොග් සිග්නල් එක කියන්නේ, එතකොට ඒ සිග්නල් එක හදන සෙන්සර් වෙන ක්‍රියාවලිය මොකක්ද, මෙන්න මේවා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා ඔයාලට ප්‍රැක්ටිකලි ලැබ් එක ඇතුළට ඇවිල්ලා. එතකොට දැන් සෙන්සර් සම්බන්ධව ඉගෙන ගත්තා, ඒකේ ඇනලොග් සිග්නල් සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ සිග්නල් එකක් අපි PLC එකට ගන්න කොහොමද, ඒ ගන්න සිග්නල් එක කොහොමද අපි අපිට අවශ්‍ය ආකාරයට කැලිබ්‍රේට් කරගන්නේ, ඒ කැලිබ්‍රේට් කරගත්ත එක කොහොමද අපි ඩිස්ප්ලේ කරන්නේ, එහෙම නැත්නම් ඩිස්ප්ලේ වෙනවත් එක එක අවස්ථාවන් වලදී අපි මැෂින් එකේ එක එක සමීකරණ වලට කොහොමද අපි මේක යොදාගන්නේ කියන ඒවා අපි මෙන්න මේ තුන්වෙනි අවස්ථාවෙන් තමයි කතා කරන්නේ. එතකොට PLC එකේ තව වැදගත්ම අවස්ථාවක් තමයි කමියුනිකේෂන් කියන එක. මෙන්න මේ කමියුනිකේෂන් අපි කොහොමද PLC එකක් සමග ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වෙන ඕනම ඩිවයිස් එකක් කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ කමියුනිකේට් කරනකොට RS485 කමියුනිකේෂන් එක කොහොමද අපි සිද්ධ කරන්නේ? මෙන්න මේ වගේ දේවල් අපිට ගැඹුරින් කතා කරන්න පුළුවන් level 3 එකේදී. ඒ වගේම ස්ටෙපර් මෝටර් සහ සර්වෝ මෝටර්ස් ආශ්‍රය කරගත් ඇප්ලිකේෂන් අපි කොහොමද වැඩ කරන්නේ, ඒවා කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ ඇප්ලයි කරන්න කියන එක මෙන්න මේකෙදි කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත හැම කොටසක්ම, ඒ හැම කොටසකටම මේ PID කියන අවස්ථාව වැදගත් වෙනවා. අපි එතකොට ඒක දාන්නේ කොහොමද කියන එකත් එතනින් ඉගෙන ගන්න. ඊට පස්සේ අවසානටම ඔක්කොම ටික එකතු කරලා අපි ස්කාඩ් එකක් බිල්ඩ් කරනවා. එතකොට කම්පියුටර් එක සහ PLC එක අතර සම්බන්ධය විතරයි කොට නැගින්නේ. එතකොට HMI එකක් අපිට නැතුව අපි කොහොමද ස්කාඩ් එකක් කරා මේ සියලුම මැෂින් වැඩ කරවන්න කියන එක ඉගෙන ගන්නවා.
දැන් අපි මේ මාස 4ක් තුලදී ඉගෙන ගන්න කොටස් වලින් ඔයාලා අද ඉඳලා ඉගෙන ගන්නේ පළවෙනි මාසෙට අදාළ දේවල් ටික විතරයි ඔන්ලයින්. ඊට පස්සේ ඔයාලට අපේ කෝස් එකට ඇවිල්ලා ඉතිරි ටික කරගෙන යන්න පුළුවන් සාමාන්‍ය සුපුරුදු විදියට. මම හිතනවා කෝස් එක ගැන හඳුන්වා දෙන්නේ ඔයාලා මෙතනදී මුකුත්ම දන්නේ නැති පිරිසක් විදියට. ඒ හින්දා මම මුල ඉඳලා හැම කොටසක්ම සරලව සිංහලෙන් පැහැදිලි කරගෙන යනවා. එතකොට හැම අවස්ථාවකදීම ඔයාලට එන ගැටලු ඔයාලගේ කොලේක එහෙම නැත්නම් නෝට්බුක් එක ඔයාලා සටහන් කරගන්න. ඒ සටහන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Zoom එකකින් අපි හම්බ වෙනවා වෙනම කාලයකදී. ඒ කියන්නේ මම හැම ලෙක්චර් එකකටම සැරයක් ටයිම් එකක් දෙනවා Zoom එකකින් ඔයාලට තියෙන ප්‍රශ්න මොන හරි අහන්න. ඒ වෙලාවට ඇවිල්ලා ඔයාලට ඒ තියෙන ගැටලු ටික අහන්න පුළුවන්. අපි ඔය විදියට මේ පළවෙනි අවස්ථාව level 1 කියන එක කරගෙන යමු. හොඳයි අපි එහෙනම් බලමු මොකද්ද මේ PLC එකක් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන් PLC එක කියන එක ගැන ගැඹුරට ඉගෙන ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධව හොඳ හැඳින්වීමක් දැනගන්න වෙනවා. හැඳින්වීමක් කරගන්න වෙනවා. අපි කෝස් එකේ ඉස්සරහ වැඩ කරනකොට මම බේසික් අවස්ථාවේ දේවල් ටිකක් ඉස්සෙල්ලාම වලට පැහැදිලි කරනවා. ඇයි අපි වෙන කන්ට්‍රෝලර් එකකට වඩා PLC එකක් භාවිතා කරන්න නැඹුරු වෙන්නේ? මේක තමයි පළවෙනිම සාධකය PLC අපි ඉගෙන ගන්න වෙන. දැන් ඔයාලා හිතන්න ඔයාලා ගාව තියෙනවා කන්ටැක්ටර්ස් වලින් එහෙම නැත්නම් රිලේ වලින් හදපු ලොජික් සර්කිට් එකක් තියෙනවා. දැන් මේක හදන්න ගත වන කාලය මේ ලොජික් එක නිර්මාණය කරන්න ගත වන කාලය සාපේක්ෂව වැඩි. අපිට කිසියම් අවස්ථාවක් තුළ මේකේ ලොජික් එක වෙනස් කරන්න ඕන වුණොත් එහෙම අපිට මේ වයර් වලින් නැවත වතාවක් සියලු දේවල් වෙනස් කරලා තමයි මේකේ ලොජික් එක වෙනස් කරන්න වෙන්නේ. ඒකට සාපේක්ෂව PLC එක ගත්තොත් එහෙම අපිට අවශ්‍ය කරන ලොජික් එක ඉතාමත් වේගයෙන් කම්පියුටර් එක software එකක් භාවිතයෙන් අපි කම්පියුටර් එක්ක කතා කරන්නේ. කම්පියුටරෙන් තමයි ඒ software එකෙන් තමයි PLC එකට ඕන විදිහට ඒක machine language එකට convert කරලා PLC එකට ලබා දෙන්නේ. ඒකට තමයි සරලව අපිට පුළුවන් විශාල ලොජික් එකක් වුණත් ඉතා ඉක්මනින් ප්‍රෝග්‍රෑම් කරන්න. එතකොට PLC එකේ තියෙන පළවෙනි වාසිය මම නැවතත් ඔයාලට කියනවා ඉතාමත් ඉක්මනින් පහසුවෙන් අපිට ඕන ලොජික් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් PLC එක තුල. අපි යනවා මේකේ තියෙන දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ භාවිතා කරන්න වැදගත් වෙන හේතු. දැන් ඔයාලා දන්නවා අපිට මේක සාමාන්‍ය IC එකකින් එහෙම නැත්නම් Arduino එකකින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරගන්නකොට අපිම තමයි PCB එක ඩිසයින් කරලා මේකට IC එකට ප්‍රෝග්‍රෑම් එකක් දාලා මේ වැඩේ කරන්න වෙන්නේ. හැබැයි මේ කරන දේ අපිට ස්ටෑන්ඩඩ් නෑ. මොකද මම හදපු PCB එක හරි මම හදපු පුංචි සර්කිට් එක මැෂින් එකකට දාලා තිබ්බොත් එහෙම හදිසියෙ වෙන ප්‍රශ්නයකට මේක වෙන ප්‍රශ්නයකට නැවත වතාවක් මාවම හොයාගෙන ඉන්න වෙනවා. හැබැයි PLC එකක් කියන එක ස්ටෑන්ඩඩ්. එතකොට PLC එකට වෙනම බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. වෙනම ඒකට අදාළ කරන මොඩල් නම්බර් එකක් තියෙනවා. ඉතින් මේ සියලු දේවල් තියෙන ඉඳ අපිට ටග් ගාලා වෙල්ද බොලින් මේක මිලදී අරගෙන අපේ ප්‍රෝග්‍රෑම් එක මේකට දාලා නැවත මේක සවි කරලා ඉතාමත් ඉක්මනින් මැෂින් එකක් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. එතකොට දැන් මම කිව්ව දේවල් තමයි දෙවෙනි වැදගත්කම. මේක අපි පාවිච්චි කරනකොට ඉතා ඉක්මනින් නඩත්තු කිරීම සහ ඉතා ඉක්මනින් මාරු කිරීම යන කාරණාව සිද්ධ කරන්න පුළුවන් PLC එකකින්. එතකොට අපි ගන්න IC එකක්වත් ගන්න Arduino එකක්වත් තියෙන අවස්ථාවට වඩා මෙයා ස්ටෑන්ඩඩ් ඒ වගේම මෙයා ඉතාමත් ඉක්මනින් අපිට වෙළඳ වලින් මෙල්දී අරගෙන භාවිතා කරන්න පුළුවන්. ඔය අපි ගත්ත කතාවේ තුන්වෙනි අවස්ථාව මම කියනවා මේකේ කල් පැවැත්ම වැඩි. කොහොමද කල් පැවැත්ම වැඩි වෙන්නේ? දැන් අපි PLC එක ගත්තාම මේ PLC එකක් ඇතුලේ
හදලා තියෙනවා වෙනමම ඉන්පුට් කාඩ් එකක් අවුට්පුට් කාඩ් එකක් කමියුනිකේෂන් වලට අදාළ වෙනමම කාඩ් එකක් මේ විදිහට කොටස් තියෙනවා. එතකොට ඉන්පුට් එකදී අපි මේ ආව PLC එකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක මේක ඇතුළේ තියෙන වෙනම මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් අර අපි ඉස්සෙල්ලා කතා කරපු IC එක සාමාන්‍ය අපි හදපු සර්කිට් එක වගේම මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ආරක්ෂා කරන්න අපිට ඉන්පුට් කාඩ් එක ඒක අයිසොලේට් කරලා තියෙනවා. ඉතාමත් ආරක්ෂාකාරී ක්‍රියාවලියක් තුළ. ඒක මම ඔයාලට ඉතාමත් හොඳට කියලා දෙනවා. අපි මේ ඊගාව ඉන්පුට් කාඩ් කියන පාඩම් කොටස තුලදී මම එක කියලා දෙන්නම්. අවුට්පුට් පැත්ත ගත්තත් ඒ විදිහටම අයිසොලේට් කරලා තියෙනවා. එතකොට පවර් සප්ලයි එක ගත්තා මෙයා වෙනමම තියෙනවා. එතකොට මේ කොටස් ඔක්කොම එකතු කරපුවාම PLC එකේ කිසිදු ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. එන්න එතකොට අපිට තුන්වෙනි කාරණාව විදියට කතා කරන්න තියෙන්නේ මේකේ කල් පැවැත්ම ඉතාමත් හොඳයි. මේකේ ඊගාව වැදගත්කම. දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරනවා විවිධ වර්ගයේ උපකරණ. උදාහරණයකට ටච් පැනල් එකක්. අපි සරල භාවිතය කතා කරමු ටච් පැනල් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් HMI එකක් කියලා කියනවා. දැන් මොකක් හරි මැෂින් එකක් එක්කන් HMI එකක් සම්බන්ධ කරපුවම HMI ගිහින් සම්බන්ධ වෙන්නේ PLC එකට නම්. ඒ PLC එක සහ HMI එක අතර අපිට සම්බන්ධ ගොඩනගා ගැනීමේදී HMI එක ප්‍රෝග්‍රෑම් කරන්නත් වෙනවා PLC එක ප්‍රෝග්‍රෑම් කරන්නත් වෙනවා. හැබැයි මේක ඊටමත් වේගෙන් සරලව ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙන්න එකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් සම්බන්ධ කරනකොට මේ data යවන්න පුළුවන් සරල ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගත්තාම PLC එකට පුළුවන් හැකියාවක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන HMI එකක් ඒ වගේම තවත් අපිට විවිධ VFD තියෙනවා සර්වර් ඩ්‍රයිවර්ස් තියෙනවා මේ හැම එකක්ම එක්කම ඊටමත් වේගයෙන් මේව සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි HMI එකක් එක්කනම් RS485 වලින් හරි RS232 වලින් හරි මේව සම්බන්ධ කරනවා. අපිට අනිත් තියෙන කමියුනිකේෂන් මෙතඩ් එක RS485 වලින් අපිට පුළුවන් මේකේ තියෙන විවිධ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඩිවයිස් අපිට PLC එකත් එක්ක සම්බන්ධ කරගන්න. එන්න එතකොට ඔයාලට වැදගත්ම අවස්ථාවක් මම කිව්වා. මෙයා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අනිත් ඩිවයිස් එකක් සරලව ඉතා ඉක්මනින් මෙයාව සම්බන්ධ කරන්න පුළුවන්. බලන්න තියෙන වාසි. නැවතත් මම මුලට යනවා. වාසි ටික මතක් කරන් එන්න. අපිට පුළුවන් ඉතාමත් වේගයෙන් මෙයාව ප්‍රෝග්‍රෑම් කරන්න. පළවෙනි වාසිය මෙයාව ස්ටෑන්ඩඩ් උපකරණයක් වින්ද අපිට මෙයාව ඉක්මනින් වෙල්ඩබලින් අරන් නැවතත් සම්බන්ධ කරගන්න පුළුවන්. මම අයිත් කිව්වා මෙයා කල් පැවැත්ම වැඩි. තව මම තවත් දෙයක් කිව්වා මෙයා විවිධ වර්ගයේ උපකරණත් එක්ක කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් කියලා. දැන් ඔය කොටස් ටික එකතු කරගත්තාම මේ PLC එකක් නිර්මාණය වෙන්න යනකොට මේ අවශ්‍යතාවයන් ඔක්කොම එකතු කරලා නිර්මාණය වෙන යනකොට 1969 තමයි ඇමරිකාවේදී තමයි මේක ඉස්සෙල්ලාම නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒ කාලය තුලදී අපිට ඔය කිව්ව කතාවලින් ගොඩාක් ඉන්පුට් සහ අවුට්පුට් ඒ දවස්වල තිබ්බේ නැහැ. අපිට මේක හදාගෙන මේ වැඩ කරන්න පටන් ගන්නකොට මුල්ම අවස්ථාවේ තිබ්බේ ඉන්පුට් 20ක් සහ අවුට්පුට් 20ක් කියන පුංචි PLC එකක්. එතකොට මේ PLC එක නිෂ්පාදනය කරාට පස්සේ අපිට පුළුවන් වුණා අර වයර් වලින් ගහපු සර්කිට් එකක් රිලේ තියෙන ලොකු සර්කිට් එකක් ඉතා ඉක්මනින් අපිට මේකේ ඇතුලේ නිර්මාණය කරගන්න. එතකොට ක්‍රමානුකූලව PLC එක දියුණු වෙනවා. මම මේක ඉතිහාසය ඔක්කොම ඔයාලට කියන්නේ නැහැ. ඔයාලා හොයලා බලන්න. මොකද අපිට වැදගත් ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මම මේ ක්‍රමානුකූලව ආපු විදිය කියන පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ මෙයාගේ ඉන්පුට් ගාන වැඩි වෙනවා, අවුට්පුට් ගාන වැඩි වෙනවා. PLC ක්‍රමානුකූලව අපිට මේක විශාල වෙනවා. එතකොට මෙයාගේ data යවන්න පුළුවන් ක්‍රම අලුතෙන් හොයාගන්නවා. එතකොට පස්සේ මේ Modbus communication method එහෙම හොයාගත්තම PLC කිහිපයක් එකට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම හොයාගන්නවා. ඒකම දිනනකොට විවිධ වර්ගයේ ෆන්ක්ෂන් මෙයාට ඇඩ් වෙනවා. උදාහරණයකට PID වගේ. PID වගේ දේවල් මෙයාට දාන්න පුළුවන් විදිහට මෙයා හදාගන්නවා. ওই විදිහට ක්‍රමානුකූලව මෙයා දියුණු වෙනවා. ඊට පස්සේ තමයි විවිධ වර්ගයේ මැනුෆැක්චර්ස්ලා මෙයාව හදන්න සූදානම් වෙන්නේ. එතකොට ලෝකේ ප්‍රධාන විදියට PLC නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. පළවෙනි එක තමයි Siemens කියලා තියෙනවා. ඒක ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ ඇලන් බ්‍රැඩ්ලි කියලා තියෙනවා.
ඒක ඇමරිකන් එක, ඔම්රන් සහ මිට්සුබිෂි ජපාන් එක. ඒ තමයි ප්‍රධාන විදිහටම තියෙනවා. ඊට අමතරව අපිට මේ ලෝකේ වර්තමානයේ වෙද්දී PLC නිෂ්පාදක විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට සිංජි, පීකොන්, හින්කෝ, ඒ වගේම පූල් මේ ඔය විදියට අපිට කඩාගෙන පල්ලෙහාට ගොඩාක් යන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන මේ මිට්සුබිෂි වලට එහෙම අදලා කොපි තියෙනවා. දැන් ඔයාලා PLC නිෂ්පාදක සම්බන්ධව අවබෝධයක් ගන්න නැති. PLC එක සම්බන්ධව අවබෝධයක් ගන්න නැති. අපි කතා කරන්න සූදානම් වෙන්නේ PLC එකකින් අපේ ලංකාවේ අපි පාවිච්චි කරන මැෂින් වලට මොන වගේ ඉන්පුට් සහ මොන වගේ අවුට්පුට්ද පාවිච්චි කරන්න කියන එක ගැන කතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා දැකලා තියෙන ඉන්ඩස්ට්‍රි එකේ තියෙන විවිධ වර්ගයේ ඉන්පුට් වර්ග තියෙනවා. මොනවද අපි ගත්තොත් එහෙම සරලව අපි කතා කරොත් එහෙම අපිට තියෙන පුෂ් බටන් තියෙනවා. ඔයාලා මැෂින් එකක් ගත්තාම මැෂින් එකේ තියෙන පුෂ් බටන්. ඒ බටන් වලින් එක ඉන්පුට් දෙනවා. එහා සමානයි ලිමිට් ස්විච් එකකින් දෙන සිග්නල් එක එහා සමානයි. එහෙම නැත්නම් ප්‍රොක්සිමිටි සෙන්සර් එකකින් දෙන සිග්නල් එක එහා සමානයි. එතකොට මෙතනදී තියෙන්නේ 0 සහ 1 කියන අවස්ථාවේ විතරක් වැඩ කරන සිග්නල්. අපි ඕවට කියනවා ඩිජිටල් සිග්නල් කියලා. එහෙනම් PLC එකට ඉන්පුට් කරනකොට අපි සරලව අපේ ලංකාවේ අපි හැම අවස්ථාවකම පාවිච්චි කරනකොට අපි සරලව කතා කරන්නේ ඩිජිටල් ඉන්පුට් කියලා. එහෙනම් මේ ඩිජිටල් ඉන්පුට් කියන එක නා PLC එකට ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ඩිජිටල් ඉන්පුට් එකක් අරගෙන අපි මේ PLC එකේ අවුට්පුට් පැත්තකට ගැන කතා කරමු එහෙනම්. අපි ඕනම අවස්ථාවක ඉන්පුට් එකක් දීලා අවුට්පුට් එකක් ලබා ගැනීම තමයි මේ මැද තියෙන කන්ට්‍රෝල් එකකින් කරන්නේ. එතකොට ඒ වෙනුවට PLC එකක් භාවිතා කරපුවම ලබා දෙන ඉන්පුට් අනුව ලැබිය යුතු අවුට්පුට් එක අපි තීරණය කරනවා. රයිට්. මෙතන මේ පුෂ් බටන් එක පුෂ් කරපුවම පුංචි වෙලාවකදී මෙන්න මේ නියුමැටික් ජැක් එක ඔන් වෙන්න ඕන. අපි එහෙම හිතමු උදාහරණයක්. දැන් මේ ක්‍රියාවලිය තුල ඉන්පුට් එකට අනුව අවුට්පුට් එක තීරණය කරන්නේ අපිමයි. ඒ තීරණය කරලා පරිගණකයේ ආශ්‍රයෙන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා අපි දානවා PLC. ඉතමත් සරලයි. එතකොට ඉන්පුට් සහ අවුට්පුට් අතර ගත්තාම මම දැන් කිව්ව ඉන්පුට් වර්ග තමයි ඩිජිටල් ඉන්පුට්. එතකොට අවුට්පුට් මොනවද අපිට ඇත්තටම PLC එකක් දාලා ඔන් ඔෆ් කරන්න තියෙන උපකරණ කතා කරමු. කන්ටැක්ටර්ස් ඔන් ඔෆ් කරන්න තියෙනවා. කන්ටැක්ටර්ස් සමානයි රිලේ ඔන් ඔෆ් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා හරහා ඒවා ස්විච් කරලා වලට පුළුවන් මෝටර්ස්ද හීටර්ස්ද ඕන එකක් ඔන් ඔෆ් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ අවුට්පුට් එක 0 සහ 1 අවස්ථාවේ තියෙනවා. එහෙනම් ඒ අවුට්පුට් වලට අපි කියනවා ඩිජිටල් අවුට්පුට් කියලා. එහෙනම් ඩිජිටල් ඉන්පුට් සහ ඩිජිටල් අවුට්පුට් ගැන කතා කරන්නේ. හැබැයි ඔය PLC එකකින් සිග්නල් එකක් දෙන්න පුළුවන් තව කට්ටියක් ඉන්නවා. අපි හිතමු උදාහරණයකට සර්වෝ මෝටරයක් සහ ස්ටෙපර් මෝටරයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීමටත් යන්නේ 1010 අවස්ථාවේ අවුට්පුට් එකක් තමයි. හැබැයි ඒක තප්පරයකට 1000 වතාවක් 5000 වතාවක් ඔන් ඔෆ් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා PLC එක ඇතුලේ තියෙන මෙන්න මේ අවුට්පුට් කාඩ් එක ඒ සඳහා සූදානම් කරන්න. ඔන්න ওই අවස්ථාවේ අපිට ඉතාමත් වැදගත් කොටසකට යන්න වෙනවා. එකක් තමයි PLC එකේ අවුට්පුට් කාඩ් එක අභ්‍යන්තර හදලා තියෙන විදිය සම්බන්ධව අධ්‍යයනය කරන්න වෙනවා. ඕවා අපි ගැඹුරට කතා කරනවා ඉස්සරහට. මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී තියෙන අවස්ථාව ගැන කියන්නේ. එහි අවස්ථාවේදී අපිට වේගින් ස්විච් කරන්න, ඉලෙක්ට්‍රොනික විදිහට ස්විච් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා පාවිච්චි කරනවා ට්‍රාන්සිස්ටර්ස්. එහෙනම් PLC එකේ ඩිජිටල් අවුට්පුට් පැත්තේ එක තියෙන මෙතඩ් එකක් තමයි ට්‍රාන්සිස්ටර් අවුට්පුට් කියන එක. ඊට පස්සේ අපි සරලව මම අර ඉස්සෙල්ලා කිව්ව කන්ටැක්ටර්ස් වෙන්න පුළුවන්, පුංචි නියුමැටික් වෑල් එකක් වෙන්න පුළුවන්, හයිඩ්‍රොලික් වෙන්න පුළුවන්. ඒ වෑල් එකට අපි හැමතැනකම පාවිච්චි කරන කොයිල් එකක්. එහෙනම් කොයිල් එකක් වගේ එකක් දිගු කාලයක් ඔන් ඔෆ් වෙලා තියෙන එකක් නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. රිලේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් PLC එකේ අවුට්පුට් කාඩ් එකේ ඩිජිටල් අවුට්පුට් වල ප්‍රධාන අවස්ථාවන් දෙකක් තියෙනවා. මොනවද දෙක? ට්‍රාන්සිස්ටර් අවුට්පුට් සහ රිලේ අවුට්පුට්. ඒකට ඔයාලෙන් කවුරු කෙනෙක් ඇහුවොත් එහෙම
PLC එකේ අවුට්පුට් පැත්තේ මොනවද තියෙන අවුට්පුට් වර්ග? ඩිජිටල් අවුට්පුට් නම් ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි ට්‍රාන්සිස්ටර් අවුට්පුට්, අනිත් එක තමයි රිලේ අවුට්පුට්. ඔන්න මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මෙන්න මේ උඩ ඉඳලා ඩිජිටල් ඉන්පුට් වල ඉඳලා මේ PLC එකේ ඉන්පුට් වැඩ කරන විදිය සහ මේ අවුට්පුට් යන විදිය ගැන කතා කරා. ඇතුළ ගැන කතා කරේ නෑ තාම. ඒකට එනවා ඉස්සරහට. PLC එක ඇතුළ වැඩ කරන විදිය, මේකේ හાર્ඩ්වෙයාර් කොහොමද වැඩ කරන්නේ, මේකේ මෙමරි ලොකේෂන් එක මොකක්ද, මේකේ මෙමරි තියාගන්නේ කොහොමද, මේ ඔක්කොම කතා කරනවා. ඔක්කොම කියලා දෙනවා. හැබැයි තාම මම මේ බේසික් අවස්ථාවේ දේවල් තමයි ඔයාලට කියන්නේ. හරි. දැන් අපි ඔය කතා කරේ ඩිජිටල් ඉන්පුට් සහ ඩිජිටල් අවුට්පුට් ගැන. අපි බලමු මේ යට තියෙන දේවල් වලින් මොනවද කරන්න පුළුවන් කියලා. දැන් ඔයාලට PLC එකක් දාලා උවමනා වෙනවා කොහේ හරි තැනක තියෙන උෂ්ණත්වය වෙනස් වෙන අවස්ථාවක් මත අපි හිතමු ඇතුලේ තියෙන ෆෑන් එක ස්පීඩ් එක අඩු වැඩි කරනවා. එහෙනම් ඒ උෂ්ණත්වය කියන අවස්ථාව අපි වෙනස් වෙන සුළු දෙයක්. ඒක 1 හෝ 0 කියන අවස්ථාවේ විතරක් ගන්න බෑ. එහෙනම් උෂ්ණත්වය අපිට මයින් වෙනවා. අපි ඒ සඳහා පාවිච්චි කරනවා. පස්සේ අපි ඉගෙන ගන්නවා ඒක ඇනලොග් සෙන්සර්ස් කියනවා. ඉන්න ඇනලොග් සෙන්සරින් ඉන්න අවුට්පුට් වර්ගයක් තමයි මෙන්න මේ විදියට මම මේ උදාහරණයක් සරල උදාහරණයක් විදිහට ගන්නවා. මේ 0 to 5 හෝ 0 to 10 එහෙම නැත්නම් 4 to 20 හෝ 0 to 20 මිලි ඇම්පියර් කරන්ට් අවුට්පුට් එකක් එයා දෙනවා සෙන්සර් එක. එතකොට ඒක තමයි PLC එකට ඉන්පුට් කරන්න වෙන්නේ. නැවත සරලව කියනවා අපිට වෙනස් වෙන සුළු භෞතික රාශියක් උෂ්ණත්වය වෙන්න පුළුවන්, පීඩනය වෙන්න පුළුවන්, ආර්ද්‍රතාවය වෙන්න පුළුවන් ඕනම දෙයක් අපිට ඕන වෙනවා PLC එකට ගන්න. එහෙනම් ඒක ගන්න වෙන්නේ මොන සිග්නල් වලින්ද? ඇනලොග් සිග්නල් වලින්. එහෙනම් ඔන්න දැන් PLC එකේ ඉන්පුට් පැත්ත ගැන කතා කරනකොට තවත් ඉන්පුට් වර්ගයක් ආවා ඇනලොග් ඉන්පුට් කියන එක. එහෙනම් PLC එකට තියෙනවා ප්‍රධාන ඉන්පුට් වර්ග දෙකක්. එකක් තමයි ඩිජිටල් ඉන්පුට්, අනිත් එක තමයි ඇනලොග් ඉන්පුට්. right. අපි කතා කරමු ඇනලොග් අවුට්පුට් කියන්නේ මොනවද කියලා. දැන් PLC එකෙන් අපිට අවශ්‍ය වෙනවා කොහේ හරි තියෙන VFD එකක ස්පීඩ් එක අඩු වැඩි කරන්න. එතකොට මෝටරේ වේගය අඩු වැඩි කිරීම සඳහා පාවිච්චි කරන මේ VFD එකට පිටතින් ඉන්පුට් එකක් විදිහට අවශ්‍ය වෙනවා 0 ඉඳලා වෝල්ට් 10 අතර වෝල්ටේජ් වෙනසක්. එතකොට වෝල්ටේජ් වෙනස මත තමයි මෝටරේ වේගය වෙනස් වෙන්නේ. එහෙනම් මේ වෝල්ටේජ් වෙනස ලබා දීම සඳහා PLC එකේ තියෙනවා අවුට්පුට් කරන්න පුළුවන් කොටසක්. අපි ඒවට කියනවා ඇනලොග් අවුට්පුට් අවස්ථාවක් කියලා. දැන් මේ ඇනලොග් අවුට්පුට් channel එක සරලව කිව්වොත් ඒ අවුට්පුට් කරන ස්ථානයට අපි කියනවා channel එක. ඒ channel එක තුලින් අපිට පුළුවන් වෝල්ටේජ් එකක් විදියට සිග්නල් එකක් අවුට් කරන්න හෝ කරන්ට් එකක් විදියට 4 to 20 හරි 0 to 20 හරි මිලි ඇම්පියර් කරන්ට් එකක් විදියට සිග්නල් එකක් අවුට්පුට් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ මුළු කොටස තුල අපේ මෝටරේ වේගය අඩු වැඩි කිරීම සඳහා VFD එක බලාපොරොත්තු වෙන ඇනලොග් සිග්නල් එක PLC එක හරහා අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ මෝටරේ වේගය අඩු වැඩි වුණා හා සමානව තව තියෙනවා motorized ball valve. ඔයාලා දන්නවා ස්ටීම් එක හරි වතුර හරි වෙන ඕනම තැනක් යනකොට වතුර හරි අපි හිතමු ෆ්ලුයිඩ් එකක් ගමන් කරන තැනකට අපිට බාධකයක් යොදන්න පුළුවන් නම් බෝල් වැල් එකක්, මෙකැනිකල් බෝල් වැල් එකක් ගැන හිතන්න. ඒ මෙකැනිකල් කරන කොටස අපිට පුළුවන් මෝටරයක් භාවිතා කරලා ඒ මෝටරේ හරහා අපිට මෙයාව පාලනය කරන්න. එහෙම නැත්නම් ඒ දොර කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි එතකොට ඒ පාවිච්චි කරන උපකරණයකට අපි කියනවා ට්‍රාන්ස්ඩියුසර් එකක්. එතකොට ඒ ට්‍රාන්ස්ඩියුසර් එකට අවශ්‍ය කරන සිග්නල් එක PLC කරහා අපිට නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ ඉගෙන ගත්ත කොටස් ටිකේ මේ PLC එකකින් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වැඩ කියන එක බේසික් අයිඩියා එකක් ඔයාලට ඇවිල්ලා ඇති. එතකොට දැන් මේ PLC එකේ ඇතුලේ ඉන්පුට් සහ අවුට්පුට් මේ සම්බන්ධය ගොඩනගන්න විවිධ වර්ගයේ උපකරණ තියෙනවා. එතකොට මේ උපකරණ ගැන ගත්තහම ඉන්පුට් කාඩ් එක කියලා එකක් තියෙනවා, අවුට්පුට් කාඩ් එක කියලා එකක් තියෙනවා. ඔය අපිට පේන ඇහැට පේන සහ අතට අහුවෙන දේවල්. ඊට අමතරව ඇතුලේ තියෙනවා CPU කියලා වෙනම ප්‍රධාන කොටසක් තියෙනවා.
අපි ඒක ගැන වෙනම අධ්‍යයනය කරනවා, හොඳට කතා කරනවා, හොඳට කියලා දෙනවා, තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට මේක ඇතුලේ තියෙනවා වෙනම මෙමරි ලොකේෂන් එකක්. මොකද්ද මේ මෙමරි ලොකේෂන් එකෙන් වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේකට වෙනම තියෙනවා පවර් සප්ලයි එකක්. අපි ඒකෙන් මොකද්ද වෙන්නේ කියන ඊගාවට කතා කරමු. ඉතින් ඔය ටික එකතු කරගෙන අපි යන් මේ සාමාන්‍යයෙන් PLC එක තියෙන ආකිටෙක්චර් එක ගැන පොඩ්ඩක් කතා කරන්න යමු. එතකොට මේ නිෂ්පාදකයා මත වෙනස් වුණාට, නිෂ්පාදකයා වෙනස් වුණාට, රට වෙනස් වුණාට, මේ software interface එක වෙනස් වුණාට මේකේ අභ්‍යන්තර තියෙන සැකැස්ම 90ක් සමාන විදිහට තමයි තියෙන්නේ. අපි එහෙනම් කතා කරන්න යමු අපි PLC එකේ ඇතුලේ තියෙන ආකිටෙක්චර් එක කොහොමද හදලා තියෙන්නේ කියලා. හොඳයි, දැන් ඔයාලට පේන මේ ආකෘතිය තුල මේ තියෙන ටිකම තමයි PLC එකේ අභ්‍යන්තරේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා බ්‍රෑන්ඩ් එකත් එක්කන් PLC එක වෙනස් වුණාට, ඒ හැඩේ වෙනස් වුණාට, පාට වෙනස් වුණාට අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්න මේ විදිහට තමයි සකස්වලා තියෙන්නේ. ඕනම PLC එක තියෙනවා ඉන්පුට් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. අපි ඔය ඉන්පුට් කාඩ් එක කියන්නේ මෙන්න මේ කොටසට. අවුට්පුට් ඉන්ටර්ෆේස් එකකුත් තියෙනවා. දැන් ඔයාලා දන්නවා අවුට්පුට් වර්ග ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඩිජිටල් අවුට්පුට්, අනිත් එක තමයි ඇනලොග් අවුට්පුට්. එතකොට ඉන්පුට් පැත්තේ තියෙන ප්‍රධාන ඉන්පුට් වර්ග දෙකයි ඩිජිටල් ඉන්පුට් සහ ඇනලොග් ඉන්පුට් කියනවා. එතකොට මේ ආකෘතියේ අපිට හම්බෙන ඉන්පුට් එක ඉන්පුට් කාඩ් එක ස්කෑන් කරලා එයාව ඇතුළට ගන්නේ මෙන්න මේකේ වෙනම තියෙනවා ඉන්පුට් මෙමරි ඒරියා කියලා. තව මේ නිෂ්පාදකයෝග සටහන් කරනවා ඉන්පුට් ටේබල් කියලාත් කියනවා. ඉතින් ඕක අපි හිතමු අපි මෙතනින් එහාට කතා කරමු ඉන්පුට් මෙමරි ඒරියා කියලා. ඊට පස්සේ මේ මෙමරි ඒරියා එක තුල තියෙන මේ ලැබෙන ඉන්පුට් මත මේ ප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රොසෙසරේ ඇතුලේ අපි වෙන ක්‍රියාවලිය ගැන පස්සේ කතා කරනවා. ඒ ක්‍රියාවලිය අපි ලබා දෙන ප්‍රෝග්‍රෑම් එක මත මෙයා ක්‍රියාත්මක වෙලා අවුට්පුට් පැත්තේ අවුට්පුට් මෙමරි ඒරියා එක අප්ඩේට් කරනවා. ඊට පස්සේ තමයි අවුට්පුට් ඉන්ටර්ෆේස් එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් අවුට්පුට් කාඩ් එක වැඩ කරන්නේ. දැන් ඔය ඕනම PLC එකක් ගත්තාම මේ PLC එක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්න අපි මෙයාට පවර් එක ලබා දෙනවා. අපි හිතමු 230 AC එකක් දෙනවා නම් මේ පවර් එක කොටස් වලට බෙදා ගන්න වෙනවා. උදාහරණයකට වෝල්ට් 24 ඕන වෙයි, වෝල්ට් 15 ඕන වෙයි, වෝල්ට් 5 ඕන වෙයි, වෝල්ට් 9 ඕන වෙයි. මේ හැම කොටසක්ම අවශ්‍ය ආකාරයෙන් හදන්නේ මෙන්න මේ පවර් සප්ලයි එක. එහෙනම් දැන් ප්‍රධාන විදියටම ඕනම PLC එක පවර් සප්ලයි එකක් සහ ඉන්පුට් ඉන්ටර්ෆේස් එකක්, අවුට්පුට් ඉන්ටර්ෆේස් එකක් සහ ප්‍රොසෙසර් එකක් තියෙනවා. මෙන්න මේ කොටස කියන්නේ මොකක්ද? ප්‍රෝග්‍රෑම් එකක් ගත්තාම ඇත්තටම අපි ලැප්ටොප් එකකින් ප්‍රෝග්‍රෑම් එකක් PLC එකට දානවා කිව්වම ඒ යන්නේ වෙනම hex ෆයිල් එකක් සරලව ගත්තොත්. ඒ කියන්නේ මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරපු ෆයිල් එකක්. අන්න ඒ ෆයිල් එක තමයි මෙන්න මේ මෙමරි ඒරියා එකේ තියාගන්නේ. මේකට අපි කියනවා මෙමරි ලොකේෂන් එක. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් මෙමරිය සහ ඩේටා මෙමරි කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයාලට ඒක පස්සේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මම අර පළවෙනි අවස්ථාවේදී පැහැදිලි කරන්නේ මෙන්න මේ විදිහට තමයි අපි PLC එකේ තියෙන කියන එක. එතකොට ඩේටා මෙමරි කියලා කියන්නේ අපි සෙන්සර් එකක් වෙන්න පුළුවන් වෙන ඕනම තැනකදී කැලිබ්‍රේෂන් එකකදී ලබා දෙන ඩේටා එකක් අපි මේකේ අභ්‍යන්තරේ කපඩා කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මැෂින් එකේ විවිධ තැන්වල තියෙන ටයිමර් එක තියන්න ඕන වැලියු එකක්. ඒ වගේ තියෙන අපි පිටතින් තියෙන වැලියු එකක් තමයි ওই ඩේටා මෙමරි එක තුල ගබඩා වෙන්නේ. ඉතින් ඒක තමයි ඔන්න ඔතන ක්‍රියාවලිය වෙන්නේ. එතකොට මේ ප්‍රොසෙසර් එකෙන් අපිට මේ මුළු PLC එකත් එක්කම තව සම්බන්ධ කරන්න වෙනවා විවිධ වර්ගයේ උපකරණ. අන්න ඒකට තමයි කමියුනිකේෂන් ඉන්ටර්ෆේස් එකක් අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කමියුනිකේෂන් ඉන්ටර්ෆේස් එක කියන එක කොහොමද අභ්‍යන්තරේ සකස් කරලා තියෙන්නේ? ඒක වැඩේ වෙන්නේ කොහොමද කියන එක ඔයාලට හිමීට ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාවත් එක්ක යනකොට ඔයාලට මේ හැම කොටසක්ම සංකීර්ණ විදිහට හිතන්න එපා. හරිම සරල, හරිම ලේසි දෙයක් විදිහට හිතන්න. මේ ඔක්කොම අපිට කරන්න පුළුවන්. හැම දෙයක්ම මාස 4ක් අවසන් වෙනකොට 100% පුළුවන් කරනවා. ඒ කියන්නේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි ඔන්ලයින් පාඨමාලාවේ හැම දවසකම තියෙන පාඨමාලාව විනාඩි 40කට වඩා අඩු කාලයකට ගෙනියනවා. මොකද Tamanට තේරුම් ගන්න සහ අවබෝධ කරගන්න තියෙන පරාසය දවසකට ඕන ප්‍රමාණය තමයි අපි අනිවාර්යෙන් උගන්වන්නේ. ඊට පස්සේ අපි බලමු ප්‍රායෝගිකව මේවා වැඩ කරනකොට මේ දේවල් වල තියෙන දේවල් හොඳට
ඔයාලට සාමාන්‍යයෙන් දවසක පන්තියක පැය 5ක් විතර ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි මේ තියරි ඔන්ලයින් පන්තියකදී විනාඩි 40කට සීමා කරනවා. හැම ලෙක්චර් එකක්ම විනාඩි 40කට සීමා කරනවා. එතකොට මේ විදිහට ලෙක්චර් අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි මාසෙදී 10ක් විතර ඔයාලට දෙන්න. එතකොට ඒ 10 තුලින් තමයි ඔයාලා ක්‍රියා හරියට ඉගෙනගෙන අපේ ප්‍රැක්ටිකල් පන්තියට සම්බන්ධ වෙන්නේ. අපි එහෙනම් අනිත් දවසේ සම්බන්ධ වෙනවා PLC එකේ පාඩම් මාලාවේ දෙවනි කොටසත් එක්ක දෙවනි පාඩමත් එක්ක අපි අනිත් දවසේ සම්බන්ධ වෙමු. ඔයාලට තියෙන ගැටලු WhatsApp එකකින් ඔයාලා යොමු කරන්න. ඔයාලගේ තියෙන ඔයාලගේ සමාජික අංකයක් ලබා දෙනවා. ඒ අංකේ යටතේ යොමු කරන්න. එතකොට ඒ අංකේ යටතේ යොමු කරාම Zoom එකකින් ඔයාලට වෙනම වෙලාවක් වෙන් කරලා ඔයාලට ඒ දේවල් ටික නැවත කියලා දෙනවා. එතකොට ඔන්න මම නැවත පාඩමේ මුලට යනවා. අපි අද දවසේ කරපු දේවල් ගැන කතා කරන්න. ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා. සරල ඉන්ට්‍රොඩක්ෂන් එකක්. මේක ඉතින් සාමාන්‍යයෙන් අපි කෝස් එක කරන්නේ මොනවද කියන එක. ඊට පස්සේ අපි PLC සම්බන්ධව පොඩි අදහසක් ලබා ගත්තා. මොනවද මේ PLC එකෙන් අපිට කරන්න පුළුවන් කියන එක. ඒ වගේ මොන වගේ උපකරණ වලට සම්බන්ධ කරන්න පුළුවන් කියන එක අපි පොඩි අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ මේක ඇතුළට අපි ගමන් කරමින් ඉදී මේ ඇතුළට ගමන් කරපුවම මේකේ තියෙන ස්ට්‍රක්චර් එක තමයි මේ මම කතා කරේ. දැන් මේකේ වෙන විදිය සම්බන්ධ වලට අදහසක් වලට දැන් සාමාන්‍ය අදහසක් එන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක ක්‍රමානුකූලව අපි අනිත් දවසේදී ඉන්පුට් කාඩ් සහ අවුට්පුට් කාඩ් මෙමරි ලොකේෂන් එකත් එක්ක කතා කරලා හොඳට ඉගෙනගෙන වයරින් සම්බන්ධව ඉගෙනගෙන ඉස්සරහට ගමන් කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.